ආයිබෝවන් ඔබ රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම දිස්නා යමුනා කුමාරී මුලින්ම ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. රටේ ඖෂධ අවශ්‍යතාවෙන් 50% දේශීය නිෂ්පාදනයට අවධානය. මාකදුරේ මදුස්ගේ සහායකයෙකු වූ වැලිහිඳ කළු අත්අඩංගුවට. තිරසන සංවර්ධන අරමුණු පිළිබඳ පංචපුද්ගල වාර්තාව අගමැති අතට. ජාතික පාසල් සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීමේ තීරණයක්. මුලින්ම දේශීය පුවත්. මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50% ඉදිරි තෙවසර තුළ දේශීයව නිෂ්පාදනයට රජය සැලසුම් කර තිබෙනවා. ජනතාවට අවශ්‍ය ප්‍රමිතීන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබා දීම සහ විදේශ වෙළඳපොළට ඖෂධ සැපීම එහි ප්‍රධාන ඉලක්කයයි. මෙරට ඖෂධ අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60ක් රටට ඉතිරි වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසන්නේ ශ්‍රී ලංකාවට අදාළ ඉලක්කය ජය ගැනීමට හැකි බවයි. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඖෂධ නිෂ්පාදනීය සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ සවස පැවති සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ප්‍රමිතියට අනුකූලව සියලු ඖෂධ නිෂ්පාදන සිදු කරනවා. මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 85% දැනට ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව වැය කරන මුදල රුපියල් බිලියන 130ක්. ඖෂධ අවශ්‍යතාව දේශීය සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60ක් ඉදිරි කරගත හැකියි. දැනට ආසියානු කලාප තුළ වැඩිම ඖෂධ ආනයනය කරන රට ශ්‍රී ලංකාවයි. මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඊට දායක වීම සඳහා මහා පරිමාණ දේශීය ආයෝජකයන් කැමැත්ත පළ කර ඇති බව සඳහන් කළා. විදෙස් වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්තපුරවරේ ස්ථාපනය කරනවා. ඒ සඳහා එක්වීමට ලොව ඉහළ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටිනවා. අප්‍රිකානු සහ ආසියානු කලාපයේ ඖෂධ සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම වෙළඳපොළ අවස්ථා අත්කර ගැනීමද මෙහි තවත් ඉලක්කයක්. රාජ්‍ය අංශය දියුණු කරන අතරම පෞද්ගලික අංශයේ ව්‍යවසායකින්ද ශක්තිමත් කිරීමට රජය පැදී සිටිනවා. ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන ලෙස ජනාධිපතිතුමා ඖෂධ නිෂ්පාදන ආනයන සමාගම් වෙත මෙහිදී විවෘත ආරාධනයක් කළා. වත්මන් රජය යටතේ මෙරට ඖෂධ නිෂ්පාදනයේ සුවිශේෂී ප්‍රගතියක් පෙන්눔 කර තිබෙනවා. මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් නොමැති බව මෙහිදී අනාවරණය කෙරුණා. සෑම මාසකදීම එක් නව ඖෂධයක් රට තුළ නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ඉදිරියේදී සති දෙකකට වරක් නව ඖෂධයක් නිෂ්පාදනය තවත් ප්‍රමුඛ ඉලක්කයක්. ඖෂධ නිෂ්පාදන ලියාපදිංචිය සඳහා වසරකට ආසන්න කාලයක් ගත වුණා. එම ප්‍රමාදය මගහැරීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් හඳුන්වා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා සාකච්ඡාවේදී අවධාරණය කළා. ඖෂධ නිෂ්පාදන අධිකාරිය තුළ දේශීය ඖෂධ ලියාපදිංචිය ඇතුළු ගැටලු නිරාකරණය සඳහා වෙනම ඒකකයක් ස්ථාපනයටද තීරණය කෙරුණා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසුවෙන් මිලට ගැනීම සඳහා දිවයින පුරා සතොස්ස සහ සමෝපකාර සුපිරි වෙළඳසැල්ද ඖෂධ අලෙවිසැල් 100ක් ස්ථාපනය සාකච්ඡාවට බඳුන් වූ තවත් කරුණක්. නිවාස වෙතම ඖෂධ සැපීමේ වැඩපිළිවෙලක් පිළිබඳවද අවධානය යොමු කෙරුණා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි, රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්මීන්ද ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බල කායේ ප්‍රධානී බෙසෙල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහතුරුන් සහ ඖෂධ සමාගම් නියෝජිතයන් ඇතුළු පිරිසක්ද සාකච්ඡාවට එක්ව සිටියා. මද්‍රව්‍ය ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ් නැමැත්තාගේ සහායකයෙකු වූ නුවන් රණවක නොහොත් වැලිහිඳ කළු නැමැත්තා වැලිගම දෙනිපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජකීය විශේෂ කාර්යබලකා බුද්ධ්‍යංශය ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකදී විශේෂ කාර්යබලකාය පවසන්නේ හෙරොයින් ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් සකකරු සන්තකයේ තිබූ බවයි. 35 හැවිරිදි ඔහු දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචි කරුවේ. අවිස්සාවෙල්ල පොලිසිය සිදු කළ වැටලීම් කිහිපයකදී නීති විරෝධී ගිනියවි කිහිපයක් සමග සැකකරුවන් 8 දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශයන්හි නිෂ්පාදිත පතුරම් තුවක්කු 4ක්, කඩු 6ක් සහ කිනිස්සක් ඒ අතර වෙනවා. සැකකරුවන් අවිස්සාවෙල්ල, රුවන්වැල්ල සහ යටියන්තොට යන ප්‍රදේශවල පදිංචි කරුවන්. යක්කලමුල්ල ඇල්ල ඉහළ ප්‍රදේශයේදී නීති විරෝධී ගිනියවි 3ක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා. වැටලීම කළ යක්කලමුල්ල පොලිසිය පවසන්නේ එහි එක් කවියක් විදේශ රටක නිෂ්පාදිත එකක් බවයි. තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ බාර දෙනු ලැබුවා. කමිටු සමාජිකයන් විසින් වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබුවේ පාර්ලිමේන්තුවේදී.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි පත් කෙරුණු පංච පුද්ගල කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අහමඩ් ජාවිද් මහතායි. අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා, ආචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු, මහාචාර්ය සී.එස්. වීරරත්න සහ චාමින්ද්‍රී සපරමාදු යන මහත්ම මහත්මීන් එහි සෙසු සමාජිකයන්. 2030 ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කවලට අදාළ ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු සොයා බැලීම කමිටුවට පැවරුණු කාර්යභාරයයි. වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමේ අවස්ථාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක්ව සිටියා. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගැනීමට අදාළ අවි ආයුධ සොයා ගැනීමේ සිද්ධිය නිර්මාණය කළ සිදුවීමක් බව ඊයේ හෙළි කෙරුණා. දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඒ බව අනාවරණය කළේ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්ලවාරච්චි මහතායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු කණ්ඩායමක් මේ සිදුවීම නිර්මාණය කළ බවයි ජනාධිපති කොමිසමේදී ප්‍රකාශ කෙරුණේ. නැගෙනහිර බුද්ධි බලකායේ හිටපු දෙවැනි අනදෙන් නිලධාරී ලුතෙන්ටන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිෂන් සභාව හමුවේ කළ පැමිණිල්ලකට අනුව ඊයේ ඉරෝෂ් විල්ලවාරච්චි මහතා සාක්ෂි ලබා දීම සිදු කළා. එහිදී ඔහු කියා සිටියේ මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ තොරතුරු වසන් කිරීම යටතේ තමා 2014 වසරේ පෙබරවාරි 26 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ බවයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සමග සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු තමා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරනු ලැබූ බව ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථානාධිපති මුලසිංහ, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සාජන් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නඩුවට සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කෙරුණු බවද ප්‍රකාශ කෙරුණා. තමා අත්අඩංගුවට ගැනීමෙන් පසු දිගින් දිගටම වාස් ගුණවර්ධන මහතාගේ අවි ආයුධ පිළිබඳ අවස්ථා ගණනාවකදී විමසූ බවත් එක් අවස්ථාවකදී එවක සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ අනිකුත් නිලධාරීන් සිටි ස්ථානයකට නීතිඥ ආනන්ද හෙට්ටිආරච්චි මහතා පැමිණි අතර ශානි අබේසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම නීතිඥවරයා වාස් ගුණවර්ධන මහතා විසින් තමා හමුවීමට එවූ බවයි. එහිදී සාක්ෂිකරු ශානි අබේසේකර මහතාගෙන් ඉල්ලා ඇත්තේ පුද්ගලිකව එම නීතිඥවරයා තමන්ට හමුවීමට අවශ්‍ය බවයි. එහිදී ශානි අබේසේකර මහතා එම අවස්ථාව තමාට ලබා දී එම ස්ථානයෙන් පිටත්ව ගිය බව පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්ලවාරච්චි මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කරමින් ඔබගේ තරුණ ජීවිතය නිකන් විනාශ වෙනවා. මේ කට්ටිය කියන දෙයට එකඟ වෙන්න. නැත්නම් මොහොමඩ් සියාම් ඝාතනයේ 7 වෙනි සැකකරු බවට ඔබ පත්වෙයි. යනුවෙන් එම නීතිඥවරයා තමාට ප්‍රකාශ කළ බව සඳහන් කළා. ඉන් තමා තැතිගැන්මට පත් වූ අතර එහිදී නීතිඥවරයා ප්‍රකාශ කළේ මම ඒක බලා ගන්නම්. ඕනම අවස්ථාවක ඕනම අධිකරණයක මම ඒක බලා ගන්නම්. මේ කට්ටිය කියන දේ කියලා එළියට එන්න යනුවෙන් පවසා ඔහු පිටව ගිය බව ඉරෝෂ් මහතා කොමිසම හමුවේ හෙළි කළා. අනතුරුව පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වාස් මහත්තයාගේ වත්තට ආයුධ දාලා ඒවා හොයාගන්න විදිය අපි පෙන්වන්නම් යනුවෙන් තමාට පැවසූ බවත් මුලින් තමා එයට එකඟ නොවූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියා. ඉන්පසුව ඔවුන් පවසා ඇත්තේ කොළඹවට කාගේ හරි දන්න අඳුරන වත්තක් හරි නිවසක් හරි කියන්න. එම ආයුධ ප්‍රමාණය කොපමණද කියා දන්නේ නැහැ. යම්කිසි ස්ථානයක තියලා හොයාගත් ආකාරයක ප්‍රකාශයක් දෙන්න යනුවෙන් තමාට පැවසූ බව විල්ලවාරච්චි මහතා වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. පසු එම නිලධාරීන්ගේ බලපෑම මත මොහොමඩ් සියාම් ඝාතනයේ සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි ලබා දීමට තමා එකඟ වූ බව ඉරෝෂ් විල්ලවාරච්චි මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් තම නිර්දෝෂ භාවය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථා කිහිපයකදී පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුට ලිඛිතව දන්වා අවස්ථාවක් ලබා ගැනීමට අපේක්ෂා කළද තමන් වෙත ඊට කිසිදු පිළිතුරක් නොලැබුණු බවද ඔහු කොමිසම හමුවේ අවධාරණය කළා. ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීම සඳහා ස්ථාපිත පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය සහරන් හෂීම් අත්අඩංගුවට ගනු ඇතැයි තමා බලාපොරොත්තු වුවද පාස්කු ප්‍රහාරය එළවනතුරු එසේ කිරීමට ඔවුන් අසමත් වූ බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා පවසනවා. පාස්කු කොමිසම හමුවේ තෙවැනි දිනට සාක්ෂි දෙමින් ඔහු ඊයේ මේ බව කියා සිටියා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා මෙන්ම පූජ්‍ය කලගොඩ අත්තේ ඥානසාර හිමියන් පෙනී සිටියා. ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගෙන් ජනාධිපති කොමිසමේ විනිසුරුවරයෙකු විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ආවේශන රාජකාරී තුලින් සෑම තොරතුරක්ම ඔබ වෙත සැපයීමක් සිදු කරන්නේද යන්නයි. ඇතැම් තොරතුරු තමන්ට ලබා දීමක් සිදුවද ඇතැම් තොරතුරු ලබා දීමක් සිදු නොවන බවද ඔහු කියා සිටියා.
ලේඛනයක් පෙන්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ සහරන් සිය සමාජ ජාලා ගිණුම් ඔස්සේ අන්තවාදයේ පතුරවන බව රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් දැනුවත් කර තිබුණේද යන්නයි. ඔහු දැනුවත් කර තිබුණා මට වගේම පොලිස්පති ත්‍රස්ත විමර්ශන කොට්ටාශය වගේම බුද්ධි සමාලෝචන රැස්වීමත් ඒ පිළිබඳව දැනුවත් කර තිබුණා යනුවෙන්. ඒ සම්බන්ධයෙන් ඔබගත් පියවර කුමක්ද? ජනාධිපති කොමිසම හිටපු ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් විමසුවා. එවැනි විශේෂ කණ්ඩායම් සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වෙනම කණ්ඩායමක් පත් කර තිබුණා. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය පිහිටුවනු ලැබුවේ ඒ සඳහායි. එය ඍජුවම තිබුණේ පොලිස්පති යටතේ. සහරන් සම්බන්ධ තොරතුරු පොලිස්පතිවරයාට ගොස් තිබුණ නිසා ඔහු අත්අඩංගුවට ගනිවී යයි කියා මා බලාපොරොත්තු වුණා. මේ අතර සමස්ත ලංකා ජමීයතුල් උලමා ඇතුළු මුස්ලිම් සංවිධාන ඇතුළු පාර්ශව 10කගේ ඉල්ලීමට අනුව පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම ඊයේ දිනේ සිදු කෙරුණා. පෙරේදා දිනේ සාක්ෂි පිටගත කරමින් සිටියදී හසු සමස්ත ලංකා ජමීයතුල් උලමා සංවිධානයේ මෞලවිවරයා හෝ ඔහුට සහාය දැක්වූ නීතිඥවරයා ඊයේ කොමිසම හමුවේ පෙනී නොසිටීම විශේෂත්වයක්. එහිදී හලාල් නිෂ්පාදන වලට විරුද්ධ මන්දයි උන්වහන්සේගෙන් විමසා සිටියා. ඥානසාර හිමියන් ප්‍රකාශ කළේ හලාල් යනු මුස්ලිම් ජනතාවගේ අයිතියක්. අපට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය හලාල් සම්බන්ධ ක්‍රියාවලිය. දත් බුරුසුවට මොකටද හලාල් ලාංඡන? පාරිභෝගික භාණ්ඩවලට හලාල් ලාංඡන අවශ්‍ය නැහැ. SLS සහතිකයේ තිබුණා නම් හොඳටම ඇති යනුවෙනි. දෙවෙනි ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජන ජීවිතය සහ සමාජයේ අභිවෘද්ධියට ඉවහල් වන තීරණ රැසක් පිළිබඳව අවධානය යොමු කරුණේ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවති සාකච්ඡාවට සියලු රාජ්‍ය අමාත්‍යවරුන් එක්ව සිටියා. දැනට පවතින ඇතැම් ජාතික පාසල් 9ට පමණක් සීමා වී තිබෙනවා. ප්‍රමාණවත් පහසුකම් නොමැති එවැනි පාසල්ද කඩිනමින් සංවර්ධනයට අපේක්ෂිතයි. පාසල් පද්ධතියේ දියුණුව පිණිස දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමටද සාකච්ඡාවේදී තීරණය කෙරුණා. අධ්‍යාපන කලාප කාර්යාල සහ කොට්ටාශ කාර්යාල අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සාකච්ඡාවට බඳුන්වූ තවත් කරුණක්. ගුරුමාරු සහ දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල් වන සෑම කාර්යයකටම හවුල් වීමේ අවස්ථාව දේශපාලඥයින්ට විවෘතව පවතිනවා. ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ එය පොදු යහපත අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇඟිලි ගැසීමක් නොවන බවයි. විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා වැඩ බලන විදුහල්පතිවරුන් පත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා. ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ද මේ සාකච්ඡාවට එක්ව සිටියා. ගින්න නිවා දැමූ MT නිව් ඩයමන්ඩ් තෙල් ප්‍රවාහන නෞකාවේ හිමිකාර සමාගම හා ගැලවුම්කාර පාර්ශව එක්ව අලුත්වැඩියා කටයුතු ආරම්භ ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නෞකාවේ බොරතෙල් තොගය කඩිනමින් ඉවත් කර ගැනීම සඳහා රැගෙන යාමේ අරමුණින් මේ පියවරගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. මේ වන විට නෞකාව මඩකලපුවට නාවික සැතපුම් 45ක් පමණ නැගෙනහිර ගැඹුරු මුහුදේ ස්ථානගත කර පවතින බව නාවික හමුදා 2020 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානෝළෙල ඊයේ සවස කොළඹ පදනම් ආයතනයේදී පැවැතුණා. පසුගිය වසරේ පළ කෙරුණු විවිධ සාහිත්‍ය කෘති හා ලේඛකයන් දිරිගැන්වීමේ අරමුණින් උත්සවය මෙවර සංවිධානය කෙරුණේ 22 වෙනි වරටයි. සම්මානුල පැවැත්ුණේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහි පළමු සම්මානුල සංවිධානය කෙරුණේ 1998 වසරේදී. මෙවර උළෙල ආරම්භයේදීම මෙරට සාහිත්‍ය ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ ප්‍රමුඛයන් දෙදෙනෙකුට දිවමන් ප්‍රණාම සම්මාන පිරිනැමුණා. එම සම්මානයෙන් පිදුම් ලැබුවේ සම්මානිත මහාචාර්ය චන්ද්‍රශ්‍රී පල්ලීගුරු, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ ප්‍රවීණ ලේඛක සින්නතම්බි මුත්තුමීරන් යන මහත්වරුන්. හොඳම නවකතාවට හිමි සම්මානය ප්‍රදානය කෙරුණේ සුනිත්‍රා රාජකරුණානායක විසින් රචනා කරන ලද නිෂ්ක්‍රාන්තිය නවකතාවයි. ප්‍රවීණ ලේඛක එලික් ඉරියප්පාරච්චි මහතා විසින් රචනා කරනු ලැබූ විශ්‍රාමික පෙම්වතිය කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් වසරේ හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි ගොඩගේ සම්මානය පිරිනැමුණා. හොඳම කාව්‍ය සංග්‍රහය වූයේ කුමාර හෙට්ටිආරච්චි මහතා රචනා කළ සරමිනි සුමගුව සහ සුනන්දා රණසිංහ ලියූ රන්වන් පත් යන කාව්‍ය සංග්‍රහ දෙකයි. සිරිනිමල් ලද්දුසිංහ මහතා විසින් රචනා කරනු ලැබූ ශ්‍රී ලංකාවේ පැරණි හින්දු ප්‍රතිමා කෘතිය හොඳම ශාස්ත්‍රීය කෘතියයි. හොඳම පරිවර්තන සාහිත්‍ය ග්‍රන්ථ සඳහා වන සම්මාන ප්‍රදානය කෙරුණේ W.V. අබේසිංහ මහතා රචනා කළ මුල් කවය හා චන්ද්‍රශ්‍රී රණසිංහ රචනා කළ විවාහක යන ග්‍රන්ථ ද්විත්වයටයි. දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තිත කෘතිය වූයේ මිනිස් යන්ත්‍රයේ ග්‍රන්ථයයි. ඒ රචනා කළ අභව ප්‍රාප්ත උපාලි ලීලරත්න මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වෙත එම සම්මානීය පිරිනැමුණා.
උළෙලේදී තවත් ශ්‍රේෂ්ඨ කිහිපයක් යටතේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ආශ්‍රිත ලේඛක ලේඛිකාවන් රැසකට සම්මාන පිරිනැමීම සිදු කෙරුණා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුඩින්. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුත්සන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ත්‍රිකුණාමලේ 22 වෙනි බලසේනා මූලස්ථානයේ ඊයේ චාරිකාවක නිරත වුණා. කොවිඩ්-19 වසංගතයේ පාලනය සඳහා යුද හමුදා නිලධාරීන් දැක් වූ සහයෝගයට විශේෂ ස්තුතිය පළ කිරීම මෙහිදී සිදු කෙරුණා. තහනම් දැල් සහ විවිධ ආලෝක ධාරාවන් භාවිත කරමින් දීවර කර්මාන්තයේ නිරතව සිටි 12 දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුනරින් පල්ලිකුඩා වෙරළ නිරීක්ෂණ බුරකුටිය ආසන්න වෙරළ තීරය ඇතුළු ස්ථාන කිහිපයකදී දීවර යාත්‍රා 7ක්ද නාවික හමුදා භාරයට ගැනුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඊයේ විශේෂ සම්මාන දෙකක් පිරිනැමුවා. ඒ මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය වීම තුරන් කළ සහ ශ්‍රී ලංකාව රුබෙල්ලා වෛරසයෙන් තොර රටක් ලෙස පිළිගනිමින් තායිලන්තයේ බැංකොක් නගරයේ කේන්ද්‍ර කොට ආරම්භ කෙරුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය රටවල 73 වෙනි සැසිවාරයේ දෙවැනි දිනේ වූ ඊයේ එම විශේෂ සම්මාන දෙක අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත පිරිනමනු ලැබුවා. ඒ සිදු කෙරුණේ අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ. අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සහ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් අගරාධගුරු නිල නිවසේදී ඊයේ පැවැත්වුණා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත වූවන්ගේ නිවාස කඩිනමින් ඉදිකිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා. ඌව පර්ණගම මැතිවරණ කොට්ටාසේ බැදවෙල නාරාව කෘෂි මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කරනවා. ගමට වැඩක් වැඩසටහන යටතේ රජය ඊට වැය කරන ලද මුදල රුපියල් දසලක්ෂයක්. ප්‍රදේශයේ ගොවි පවුල් දහසකට මෙමගින් සෙත සැලසෙනවා. 2030 වන විට ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය දායකත්වය 80% දක්වා වර්ධනය කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එම ඉලක්ක කරා ළඟා වීමට ගත යුතු පියවර සොයා බැලීම සඳහා පත් කෙරුණු දස පුද්ගල විද්වත් කමිටුවේ සමාජිකින් ඊයේ මුණ ගැසුණු අවස්ථාවේදී. හමුව පැවැත්වුණේ සූර්ය බල සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී. කමිටු සමාජිකින් මෙහිදී කියා සිටියේ පුනර්ජනනීය ප්‍රභයන් නිරන්තරයෙන් ඒකාකාරී නොවන බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවයි. මෙරට පවත්නා පුනර්ජනනීය ප්‍රභයන් වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් යන්න පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔවුන් අමාත්‍යවරයා හමුවේ සඳහන් කළා. ශ්‍රී ලංකාවේ විදුලි බල ශේෂ්ත්‍රය සැලකිය යුතු ප්‍රමාණයකින් පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමු වී තිබෙනවා. ඒ අනුව යමින් ඉදිරි සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට නම් රාජ්‍යාංශයට සමගාමීව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාරිකයින් මෙන්ම ආයෝජකයින් දිරගැන්වීම හැකි ක්‍රමෝපායන් පිළිබඳව සොයා බලන ලෙස අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. විදුලි බල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වලාභීන් ඇතුළත් කිරීම සහ එම පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම එම පාසල්වල පරිපාලනය හා මූල්‍ය කටයුතු මෙන්ම ක්‍රීඩා පාසල් සංවර්ධනය සම්බන්ධව ඉදිරියේදී අධ්‍යාපන හා ක්‍රීඩා යන අමාත්‍යාංශවල සම්බන්ධීකරණයෙන් අදාළ කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් සහ ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් මීට ඇතුළත්. සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මේ වන විට ක්‍රීඩා පාසල් 25ක් ස්ථාපනය කර තිබෙනවා. එම පාසල් සංවර්ධනයට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂන් මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලුම ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් මීට සහභාගී වූ අතර නව චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ එම හමුවේදී ගත් තීරණ අනුවයි. ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම ආරම්භ කෙරෙන්නේ 8 වෙනි ශ්‍රේණියෙන්. ක්‍රීඩා සඳහා විශේෂ හැකියාවක් හා ලැබියාවක් සහිත සිසුන්ගෙන් නියමිත සාධන මට්ටමට පැමිණි සිසුන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ක්‍රීඩා පාසල් වෙත ඇතුළත් කිරීම සිදු කෙරෙනවා. එහෙත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව 6 ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ගෙන් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව පූර්ණය වීම නිසා ක්‍රීඩා පාසල් වලට සිසුන් ඇතුළත් කිරීමේදී මතුව ඇති ගැටලු වලට විසඳුම් ලෙස සෑම ක්‍රීඩා පාසලකම 8 ශ්‍රේණිය සඳහා වෙනම පන්තියක් ආරම්භ කිරීමට මෙම චක්‍රලේඛය මගින් උපදෙස් දී තිබෙනවා.
ගින්න නිවා දැමූ MT නිව් ඩයමන්ඩ් තෙල් ප්‍රවාහන නෞකාවේ හිමිකාර සමාගම හා ගැලුම්කාර පාර්ශව එක්ව අලුත් වෙඩියා කටයුතු ආරම්භ ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නෞකාවේ බොර තෙල් තොගය කඩිනමින් ඉවත් කර ගැනීම සඳහා රැගෙන යාමේ අරමුණින් මේ පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. මේ වන විට නෞකාව මඩකලපුවට නාවික සැතපුම් 45ක් පමණ නැගෙනහිර ගැඹුරු මුහුදේ ස්ථානගත කර පවතින බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළා. නෞකාවේ ජලයෙන් යට පිහිටි කොටසේ තත්ත්වය සොයා බැලීම සහ තෙල් කාන්දුව පිළිබඳ නිරීක්ෂණය සඳහා අද දින නාවික හමුදා කිමිදුම්කරුවන් යෙදවීමටද නියමිතයි. මේ අතර ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමන තෙක් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක රැඳී සිටි නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා නාවික හමුදාව විසින් ඊයේ රාත්‍රී කල්මුණි මුහුදු තීරයෙන් ගොඩබිමට රැගෙන එනු ලැබුවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව එම කපිතාන්වරයා ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු බවයි නාවික හමුදාව පවසන්නේ. ඒ සමගින් දිවා ප්‍රතිප්‍රකාශයේ නිමාවට පත්වනවා. ආයිබෝවන්.